भावना කියන්නේ නැවත නැවත මෙනෙහි. ඒකට මේ ආනාපාන සතිය කරලා දෙනවා. ආනාපාන සතිය කරලා දිනනකොට හුස්ම ගන්නවා පිට කරලා තියෙනවා. ආනාපාන සතියනේ. නේ? මේ වදකම ආනාපාන කරලා දිනනකොට සතිය කරලා. දැන් ආනාපාන සතිය කරනකොට දැන් සමහර පිළිස් කියනවා නාසි කෙළවරේ හුස්ම වැදෙන තැන හිත තියන්න. සමහර කෙනා උඩුතලයේ කෙළවර වැදෙන තැන තියාගන්න. ඔන්න සමහර කෙනා කියනවා ආනාපාන සතිය කරනකොට කරන්න කියන හුස්ම ගණන් කරනවා. සමහර කටි කරනවා. කළා දිනවා. ඔව් කිව්වේ නෑ අපි. ඔව් උඩ වෙනකොට එකයි. ඔය එන්නේ. උඩ වෙනකොට එකයි. පාර දෙනකොට පිටුණා. ඔව් උඩ වෙනකොට හතර. කීයද? 10. මෙයා කියන්නේ 10 කියලා ආයෙත් 10 ඉඳලා 9යි 7යි එහෙම වෙනවනේ. ඔන්න ඒක තමයි. දැක්ක. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. නෑ කියලා දැනගන්න. ඔන්න ඒක. අර උඩුතලයේ අගවදින එකක් නාසිකාගේ කෙළවර හිත තියාගෙන ඉන්නේ ක්‍රමය ඊළඟට සමහර කියන කොහොමද ඈ ඔය කිය බඩ බිම් වෙනවා උදරේ බිම්බීම ඇති කරලා නේ ඔව් ඉස්සර කරා මේ ඒ කියන්නේ ඒකේ තියෙන්නේ ඒකේ තවත් සමහර කියනවා උඩට ගන්නකොට නමෝ කියලා හිතනවා එළකොට බුද්ධාය ආයුර්ගම නමෝ බුද්ධාය නමෝ බුද්ධාය බුද්ධාය කියලා හිතනවා උදර ගන්නකොට මොකක්ද අරහං එනකොට අරහං ඔබ ඊපස්සේ තවදම කියනවා මාට කියලා තියෙනවා වන්නයෙන් හුස්ම ගන්නවා या खाके दारू नागे पिटे करा दारू नहीं वरना मैं किया ना काम तो किया ना काम तो किया ना පුළුවන් තරම් හුස්ම ගන්න පොඩ්ඩ ගාන අරගෙන පුළුවන් තරම් වෙලා හිර කරගෙන ඉන්න පුළුවන් තරම් වෙලා හිර කරගෙන ඉඳලා මොකද කරන්නේ යවන්න යවලා පුළුවන් තරම් යවලා පුළුවන් තරම් ඉන්න ඉර කර ගන්න ආයෙත් ගන්න ඕනේ ආයෙ කරගෙන ඉන්න පිට කරලා ඕම සමාරු කරලා ඇති මෙතන කරලා ඉන්න සමාරුගේ හිනාවලින් තේරෙනවා ඇයි කරලා
කම කොම එකක්වත් සතිපට්ඨාන සූත්‍රයේ ඔන්න මේ අතන සතිපට්ඨාන සූත්‍රය අරගෙන බලන්න සතිපට්ඨාන පොත කියලා වෙනම එකක් තියෙනවා ඒක අරගෙන කියලා නැත්නම් දීඝනිකායේ සතිපට්ඨාන සූත්‍ර කියලා වෙනම සූත්‍රයක් තියෙනවා සතිපට්ඨාන සූත්‍රය. අන්න එතකොට මෙයාලට ඒ සතිපට්ඨාන සූත්‍රේ බලන්න. මේක කොහොමද කියන්නේ? භාවනාවට පෙර සුදුසු පරිසරයක් මොකක්ද? අරඤ්‍යගතව කැලයක් රුක්ක මූලගතව ගහක් මුල හෝ ශුන්‍යාකාර හිස් ශූන්‍යයක් පරිසරයේ සුදුසු තැනක් හොයාගන්න. ඒකට කියනවා අනුලෝම සේනාසන කියලා. භාවනාවට යෝග්‍ය තැනක් හොයන්න. එහෙම තැනකට ගිහින් නම් මොකද කරන්න කියලා. උජුං කායම් පනිදාය පරිමුඛං අරණික ලෝකෝමල ශුන්‍යාකාරකට කියන නිසීදති පල්ලං පරියංකේ වැඳගෙන වාඩි වෙන්න. ඒ කියන්නේ අද්ද පරියංකෙන් හරි බද්ද පරියංකෙන් හරි වාඩි වෙන්න. ඒ කියන්නේ පිරිමි කටින්න නම් බද්ද පරියංක. කාන්තාවන්ට නම් අද්ද පරියංක. ඔය පරියංක දෙකකින් එක වාඩි වෙන්න. දැන් විමයම පරියංකයකින් ඉන්න බැරි නෑ. දැන් සමහර පිටිනෝනේ හන්දිනවන්න බැරිවම රෝග නේ. හැබැයි ඉතින් විම භාවනා කරනවා තරම් නම් බලවත් වෙන්නේ ඔය පුතුමකින් ඉඳලා කරනකොට ඉතින් කරාට කමන්නේ හන්දිනවා ගන්න වෙන මොනවා. ඒකින්ද පුතුවක හරි කමන්නේ සුදුසු ආසනෙ ඉඳ ගන්න ඕන. හැබැයි මෙතන කියනවා උජුං කායම් මේ ඉනෙන් උඩ කොටස කෙලින් තියෙන. යට කොටස පුටුවක හරි පරියන්කෙන් හරි කවුරු දිග අරගෙන හරි ඕන ක්‍රමයකට යට කොටස තියාගත්තර කමන්නේ. උඩු කොටස ඍජුව තියෙන. බිත්තියකට පහුරකට පුටුවකට හේත් වෙන්න බෑ කණු වලට. එහෙම හේත් නොවි හොඳට උඩුකය මෙලින් තියාගන්න. අංශ කණු වලට මේ ආකාරයෙන් උඩ කය කෙලින් තියෙනවා. විමයිදී ඔබට කොහොමරි මේ දැන් සමහරව ඉන්නවා එහෙම. එහෙම බෑ. කොහොම ඉන්නවා සමහරව. එහෙම බෑ. දරගොත් දෙන්නේ. තබා උජුංකාය මනිදාය පරිමුඛං සති. ප්‍රමුඛව සිහිය ඉදිරියට යොමු කර. කොහෙද? නාසිකා පිළවරට. සතින් උපට්ඨපිට සිහිය උපදවාගෙන පිහිටු. කොතනද? මෙතන. සිහිය තියාගෙන ඔන්න දැන් භාවනාව පටන් ගන්න. සෝ සතෝ අස්ස සති. සිහි ඇතුවම ආස්වාස කරන. සතෝ පස්ස සති. සිහි ඇතුවම ප්‍රාශ්වාස කරමි. සිහි ඇතුවම ආශ්වාස කරමි. සිහි ඇතුවම ප්‍රාශ්වාස. මේ කරමි කිව්වට හිතලා කරන්නේ නැහැ. එහෙනම් ඉබේ වෙන හුස්ම තමයි. ඉහළට එනවා පහළට යන හුස්ම අඳුරමින් ඉන්නවා. මේ හුස්ම හොඳට පටාගෙන ඊළඟට කියනවා දීගං වාස නාසක පජානාති රස්සං දීගං වාසනන්තෝ දීගං පස්සං පජාන. මේ ආස්වාද ප්‍රාස්වාද දීර්ඝව ඉහළට යනවා දීර්ඝව පහළට යනවා. තොර මෙතන සිත තියාගෙන ඉන්නවා හුස්ම උඩට යනකොට ආස්වාද කියලා හිතනවා බලාගෙන ඉන්නවා ඉහළට ඇදලා ගින් නතර වෙනකොටම මොකද හිතන්නේ? දිගයි දැන් දිගයි කියලා හිතන්න ඔහු දිග බව දැනගන්න නෙමෙයි.
පැහැදිලි. දිගයි කියන එක දිගවද? තර පහළට එනකොට ප්‍රශ්වාස කියලා එනවා බලාගෙන ඉන්න ඇවිල්ලා නතරකට දිගයි. ආස්වාස දිගයි, ප්‍රශ්වාස දිගයි. දැන් මේක කිසි වෙහෙසක් නෑ. හිතලා හුස්ම ගන්නෙ නෑ. ඉබේ වැටෙන හුස්ම තමයි. හුස්මේ දිගව දකින්න. දැන් දිගව විනාඩි 5 10 15 එක එක්කිනාගේ උජ්ජල භාවයට අනුව අඩු වැඩි වෙනවා. ඉතින් දිග බව දැක දැක භාවනාවේද කොහොම එදියේදී ඉන්නකොට මොකද වෙන්නේ? මේ හුස්ම අඩු වෙලා ගිහිල්ලා දැන් අර දිගට ගියේක කෙටියෙන් උඩට. කෙටියෙන් පහළට. ඒකට කියන්නේ රස්සං වාස සංකෝ රස්සං පස්සං. කෙටි ආස්වාස ප්‍රාසස්. එතකොට මොකද හිතන්නේ? ආස්වාස කෙටි ප්‍රාසස් කෙටි හුස්ම අඳුරමින් සිත. කෙටි හුස්ම අඳුරමින් සිතමින් භාවනා කරගෙන යනකොට මොකද වෙන්නේ? ඒ කෙටි හුස්මත් අඩු වෙලා ගිහිල්ලා හුස්ම සියුම් වෙනවා. ආගිකට කියනවා සංසිඳීම කියලා. පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමි සික්කති පස්ස සිස්සාමි. කාය සංකාරේ සංසිඳින. සියුම් හුස්ම වැටෙනකොට ඒකට කියනවා සංසිඳන. දැන් කොහොමද විනාඩි 30ක් විතර එහාට ගිහිල්ලා මේ. ඒකට සියුම් හුස්ම හොඳට බලාගෙන සංසිඳන. එයා දකින්න භාවනා කර යනවා. ඔය ෆෝන් එකේම භාවනා කරන වෙලාවෙම නාද වෙන්න බෑ. පැහැදිලිනේ? ඒකින්ද සයිලන්ට් කරලා ඕෆ් කරලා යන්න ඉවර නේ. ඔක්කොම අතහැර ගන්න පුළුවන් ඒක අතහැර ගන්න. තව සියුම් හුස්මත් දැක භාවනා කරගෙන යනකොට මොකද වෙන්නේ? බුදුරජාණන් තවත් ක්‍රමයක් කියනවා. මොකක්ද? සබ්බකාය පඨන. ඕක වරදෝ ඇරගෙන තමයි අරුපාසකම කිව්වේ ඇඟිලි වල එන්නේ. සබ්බකාය පඨසංවේදී අසසිතාමේ සිංහති පස්ස සිස්සාමි. සබ්බ කියන්නේ කාය ශරීරේ ශරීරේ කයෙහි පටිසංවේදී සියලු හුස්ම කයෙහි පටිසංවේදී මනා විඳිමින් අසසිතාමේ සික්කති ආසස කරමින් හික්මෙන් ප්‍රාසස සියලු හුස්ම කය මනා විඳිමින් ආසස් ප්‍රාශ්වාස කරමින් හික්මෙන්. එතකොට මෙතන කාය කියලා කිව්වහම මෙතන කියන්නේ මේ මාංශ කයේ කතාවක් නෙවෙයි. ඒකනේ රංග පුරාම හුස්ම යනවා කියන කතාවක් ගන්න. මෙතන කියන්නේ කයවල් කීපයක් අපිට තියෙනවා. අපිට කයවල් කීපයක් කීයක් තියෙනවා? මනෝ තියෙනවා. මාංශ කය. ඒකට කියනවා ඕලාරික කය. නැත්නම් කරජ කය. ඊළඟට මනෝමය කාය. මනෝමය කාය. ඊළඟට සංඥාමය කය. ඊට පස්සේ හුස්ම කය. නාම කය. ඊට පස්සේ රූප කය. ක්‍රියා කය කියලා කයවල් තියෙනවා. ඒතර මෙතන කියන්නේ මාංශ කය ගැනද? මනෝ කය ගැනද? සංඥාමය කය ගැනද? ක්‍රියා කය ගැනද? එහෙනම් හුස්ම කය ගැන. එතකොට මෙතන කියන්නේ මොකද්ද? සබ්බ කාය සියලු හුස්ම කයෙහි සියලු හුස්ම කය පටිසංවේදී මනා විනිවින් මාසස කරමින් ප්‍රාසස කරමින් සියලු හුස්ම කය.
ඒ කියන්නේ හුස්මේ මුල, හුස්මේ මැද, හුස්මේ අග. ආශ්වාසයේ මුල, මැද, අග. ප්‍රාශ්වාසයේ මුල, මැද. එතකොට මේ කියන්නේ මොකද්ද? දිග හුස්මේ මුල, මැද, අග කියන්නේ. කෙටි හුස්මේ මුල, මැද, අග. සංසිඳීමේ මුල, මැද, අග හොඳට කියන්නේ හුස්ම පටන් ගැනීම, මැදින් යෑම, අවසාන. ආයත හුස්ම පහළට එීම, පටන් ගැනීම, මැදින් යෑම, අවසාන. මුල, මැද, අග හොඳට දැනෙන්න. එහෙම බල භාවනා කරගෙන යනකොට මොකද වෙන්නේ? මේ හුස්ම දැනීම අඩු වෙලා සියුම් වෙනවා. ඒත් එක්ක අත් දෙක දැනෙන්නේ නැති, කකුල් දෙක දැනෙන්නේ නැති, කය දැනෙන්නේ නැති, පරිසරය දැනෙන්නේ නැති ලොකු සැහැල්ලුවක්, සැපයක්, සතුටක්, මානසික සම්පූර්ණයක්, සුවයක් ඒ බලාපොරොත්තු වෙන්න බා. කරගෙන යනකොට හේතු හරියොත් ඵලය ලැබෙයි. ආගේ දැනට කියනවා සමාධිය. ඒ தත්ත්වය ඇති වෙනකම් හුස්ම හොඳින් ප්‍රගුණ කරගන්න. දැන් ඔය න්‍යායයට භාවනාව වඩන්න. ඒකට භාගතුන් වහන්සේ උපමාව දුන්නා. සේයතා භික්ඛවේ භික්ඛු ධක්ඛෝ භවකාරවා භවකාරත්තේ වාසීවා දීගං වාංජාන්තෝ දීගං අඤ්ඤාමිති පජානාති රසං වාංජාන්තෝ රසං අඤ්ඤාමිති පජානාති. මහණනි දක්ෂ පට්ටල් වඩුවේ යතවැස. මේ දෙන්න එකතු වෙලා පට්ටලේ හදලා ලී කොටයක් පට්ටලේ උඩට දාලා ඒක ඉරක් ගහනවා. ඉර ගහගෙන වඩුවා ඉන්නවා පට්ටලේ උඩ. අතවැසියා ඉන්නේ. දැකලා තියෙනවද? දැන් නම් ඉන්නේ. පට්ටල් වඩුව නේ ජේන්සෝ වඩුවලින් නේ. දත්තා රංග කපලා දාන. ඒ වැඩේ තමයි කරන්නේ. ඉතින් එතකොට දෙන්නගේම අවධානය තියෙන්නේ කොතනද? උඩ ඉන්න වඩුවගේ යට ඉන්න අතවැසියාගේ අවධානය තියෙන්නේ අර ගහගත්ත ඉරේ. වඩ පිට බල කෝල් එකක් කරගෙන පුළුවන්ද නේද? බෑ. ඉර ඇද. ඒක දිහා බලාගෙන උඩ එක්කෙනා ඉර දිහා බලාගෙන උඩට. යට කෙනාගේ සම්බන්ධයක් නැහැ. එයා ඒ ඇදිල්ල බුරුල් කරන හින්දා තමයි එයා තල්ලු කරන්නත් යන්නේ. ඊට පස්සේ යට එක්කෙනා ඉර දිහා බලන්න පහළට යනවා. ආයෙ උඩට අදිනවා පහළට. උඩට අදිනවා පහළට. ඒ වගේම හුස්ම උඩට අදිනවා පහළට. එන උඩට ගන්නවා පහළට. ආසස ප්‍රසස. ආසස. එතකොට මේ දෙන්න දන්නවා දීගං වාංජන්තෝ. කියත දිගට අදිනකොට දිගට අදින බව දන්නවා. රසං වාංජන්තෝ. කෙටියෙන් අදිනකොට කෙටියෙන් අදිනවා කියලා. දැන් මුලින් පටන් ගන්නකොට ඉරලා ඔන්න දිගින් දිගට ඇද ගිහලා අන්තිම වෙනකොට අච්චර අදිනවද? නෑ ටිකක් මොකද වෙන්නේ? එක තැන කීයද අදිනවා. අන්තිමේදී අවසාන ටිකට එනකොට එතන තමයි කීයද අදිනවා. ආගේ වගේ තමයි හුස්ම දිගට යනවා. කෙටි වෙනකොට එතනම කෙටි වෙනවා. තවත් බලන්න ඉන්නකොට එතනම සිවුම් වෙනවා. තුමරවන දිග හුස්ම කෙටි හුස්ම සංසිඳීම මනාව වඳුනා ගන්න. ඔන්න ඔය න්‍යායට භාවනා කරලා ඔය ටික හොඳට මුලින් පුහුණු වුණාම එතනින් උඩට ඊළඟ පියවර. තේරුණාද? දැන් එහෙනම් භාවනා කරන්න ආරම්භ. හොඳට කොණ්ඩ කෙලින් කරලා පහසුවෙන් වාඩි වෙන්න. හරියට. උඩට හේත් වෙන්න එපා, පිටියට හේත් වෙන්න එපා, තවකීගේ වදින්න ඉන්න එපා. අවසන් කරගන්න. හරි ඉතින් එහාට මොනවද කරන්නේ? ඒකෙන් එහාට ගන්න ඉතින් කරලා ඉන්න. ලාවන්නේ කියනවා දැමුත් එතෙන් එන්නකො ඊට පස්සේ කියලා. ඔය ඒනවා කිව්වට වෙන කොහොමද කියන්නේ? දැක්කද මෙයාගේ හරි? ඔව්.
के रानी का लेते हैं रंगीन वाले से बस को नॉट कर बेटा अरे देख पड़ा थोड़े हेत වෙන්නේ තමන්ම භාවනා කරන්න හිතලා හුස්ම ගන්න මනස සිහිනුවන කර ආනාපාන සති භාවනාව තමයි පුරුදු ඉඳි වෙලාව. දැන් අපි සමහර පිළිස් හොඳට භාවනා ආරම්භයේ යෙදෙලා සමහර පිළිස් හරියට යෙදෙලා හිටින්නේ නැති බව දැක්කා. අත කන හොද දඟල ඉරියව් මාරු ඇස්සයින හැබැයි සමහර පිළිස් හුස්ම අරමුණේ හොඳට භාවනා දැන් තමන් භාවනා ආරම්භයේ යෙදුණා තමන්ට ඇති වුණ දැනීම් හැඟීම් අත්දැකීම් මොනවාද භාවනා ආරම්භයෙන් හිත පිටට ගියා එතකොට ඒ අය අරමුණට ගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ පිටට ගියා කියන්නේ වෙනත් දෙයක් මතක් වුණාද හිත ගියා. දමතක්. අපි බලමු උත්තර සාකච්ඡා. දෙල වාත් කරන හිටියේ මෙයාට භාවනාවට වඩා අමාරුනේ ඉරියව්. එහෙමද? හරිද? ඈ ඒ ඉරියව් ඉන්න බැරි එකක් නේ තිබ්බේ. ඒකට මොකද ඔන්න භාවනා කරන්න මුලින් ඉරියව් හදා. ඉරියව් හදාගන්න කියන්නේ පහසු විදිහකට වාඩි වෙන්න. සමහරු ඔය බිම භාවනා කරනකොට අනිවාර්යෙන්ම පිටිපස්සෙන් ඉස්සෙන්න තියාගන්න ඕන. වාග්තුන් වහන්සේ කුසතන මිටි 8ක් උඩ තමයි වාඩි. ඇයි පිටිපස්ස මේ අපේ කොන්ද කෙලින් වෙන හොඳට පිටිපස්සේ ඉස්සෙන්න. හැබැයි අධික ලෙස ඉස්සෙන්න තියාගන්නත් බෑ. කුසතන මිටි 8ක් කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයක් නේ.
මිට මේ වගේ වාටක් නේ. එතකොට උන්වහන්සේ යම් ප්‍රමාණික පිටිපස්සේ ඉස්සෙන්ට තබා ගත්තා. ඒක හැබැයි පිටිපස්සට පමණයි කකුල් දිහාට ගෙන්න බෑ. අර gadol කැටයක් ප්‍රමාණයට වගේ මහතට අඟල් 6ක් විතර 7ක් විතර උසට මොනවා හරි කොටයක් හරි සකස් කරගත්තා නම් පිටිපස්ස ටිකක් ඉස්සෙන්න ඕන. මොකද නැත්තම් ඉන්න අමාරුයි. අපි මේ කකුල් නැවෙනකොට කඳේ බර කකුල් වලට බර වැටෙනකොට මොකද වෙන්නේ? ඉන්න. දැන් අර අපි ඒ පැත්තට වඩා මේ කඳ හරිය ටිකක් ඉස්සෙනකොට අපේ කෙලින්ම කයේ බර කඳින්ම අර පිටිපස්ස ඉස්සෙලා හින්ද කකුල් පැත්තට යන්නේ නැහැ. ඒකේ කඳෙන් කොළවට තමයි ඒ බර යන්නේ. නැතුව අර මොකක්වත් නැතුව ඉඳගෙන ඉන්නකොට කෙලින්ම බර කකුල් වලට එතකොට මොකද? ඉන්න බෑ. දැන් අස්සරින් ගියයි බලන්න. සමහර කටින එනම් භාවනාවට පෙර හිතන්න ඕන පළවෙනි කාරණේ ඉරියව්ව. ඈදින් ඔය බිම බැයි නම් භාවනා පුරුදු වෙනකම් පුටුවක් ගත්තත් කමක් නැහැ. පැරද්දක්. මොකද මේ කය කියන්නේ අපිට ඕනින් තියාගන්න බැරි නේද? මේක හිර කරලා ගල්වලා තියාගත්ත ගමන් භාවනා කරන්න තියා මේක වේදනද. මේ පුටුවක් වගේ ආසනයක හෝ කමක් නැහැ. මුල් කාලේ විතරක් හැබැයි කොන්ද ඉජුකට තබා ගන්න පුළුවන් විදිහට පවත් ගත්තා නම් අර කයේ වේදනාවක් නැහැ. ඉතින් පළවෙනි උපදේශය තමයි එmeයාට ඉතින් ඔබ භාවනා පුරුදු වෙලා නැහැ කිව්වලු නේ? ඔබ පුරුදු වෙලා තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. මෙයාට ඉතින් ආපු ගාම පිටිද ගස්සලා එකපාරට අර දුවගෙන ඉන්නේ එකපාරට හිට ගන්නවා. පුළුවන්ද? බෑ. ඉතින් බොහෝ දෙනෙකුට ආසනය බලපෑවා. ඒක නිසා කොට්ටේක හෝ මොකක් හරි දෙයක් පිටිපස්සට තබාගෙන අඳ ඉස්සෙල්ල පොඩ්ඩක් ඉස්සෙල්ල වාඩි වෙන්න මතක්. එතකොට මේ ආනාපාන සතිය ආරම්භ කරගෙන යනකොට දැන් සමහරව කියනවා මොකද්ද කියන්නේ මේක කියන්න බෑ හිත දුවනවා. සම්පූර්ණ බොරු. ඒක නම් අමූලික බොරු. එහෙනම් අපිට දරුණේ ආවද? වාරණක දිව්වේ එක දිව්ව ගණන් කියන්න කොහොමද? යාපි මනින්ද ගේ එක ගණන් කියන්න. ගෙදර ගියා. කොයි පාරෙන්ද දන්නේ කියේ. කොයි පාරෙන්ද ගියේ ගෙදර. ඒ ගියේ නෑ. තමන් භාවනා ආරමුණේ ඉන්නකොට ගෙදර ආරමුණු වෙලා සිතක්. එච්චර. ඒ පහළ වෙන සිතුවිල්ල පහළ වෙච්ච තැනම නැති වෙනවා. අපි මේ පහළ වෙච්ච හිතුවිල්ල අමතක කරන්න යන්න අවශ්‍ය නැහැ. ඒ වෙනකොට හිත දුවන්නේ නැහැ. මේක කර කර යනකොට ඒක දැනෙනවා විතරයි. මේක කර කර යනකොට ඒක දැනෙනවා. ඒක දැනෙන දේ ඒ දැනෙච්ච වෙලාවෙම ඒක ගණන් ගන්න නැතුව මේක කරගෙන යනවා. දැන් අපි මේක දැනගෙන මේක හුස්ම ගැන බල බල යනකොට අරගෙන මතක් කරනකොට මේක නවත්තලා අරගෙන ඉඳලා. සමහරවිට ඉතින් මොකද කරන්නේ? ඔතනමාර භාවනා කරන කට්ටියට උපදේශ දෙනවා කියලා. මතක්. එතන අනිත්‍යයි. එක්ස්මෝක් කියනකොට ආනිවාසයේ අනිත්‍යය කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එතකොට හරි නායත් ඒ වෙන දිහාකට ගිහින් දැන් හුස්ම දිහා බලවල ඉන්නවා අනිත්‍යයි කියලා. එතනකොට මේක නෙමෙයි දැන් වෙන කොහෙද තියෙන්නේ.
සම්පූර්ණ වැරදි. එහෙම හිතන්න යන්න අවශ්‍ය නැහැ. යන අරමුණේ යන්න. දැන් වාහනයක් කෙලවගෙන යනකොට තමන් වාහනේ ලවගෙන යනවා වටපිටාවේ දේවල් දකින්නේ නැද්ද? හැබැයි ඒවා බලන්න කියලා මේක නවත්තනවා. නවත්තනවා. ඒවා පේනවා. මේක ගමන මේක තමයි කරන්නේ. දැන් වාහනේ ලවන ගමන සිද්ධුත් නැහැ. කන්දෙනවා. ඒක රහගෙන ගිය ගමන් හැප්පෙනකන් දැනෙනවා. තමන් මේක යනවා ඒවා හෙනවා. ආන්නියෝගේ බාහිර දේවල් දැනුණට ගණන් ගන්න. සමාජ කියන ආනාපානසතිය වඩාගෙන යනකොට කැක්කුමක් කෙනකොට කැක්කුමයි කියලා හිතන්නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම හිතන්නේ. අනිත්‍ය කියලා හිතන්නේ නැහැ. සත්‍යය කියනකොට අහුන. දැන් ආනාපානසතියේ ඇහි මේ. දැන් ඉතින් භාවනා කරනකොට මොන මෙතන දිග කරලා සත්‍යයක් අහුන. ආයෙත් හුස්ම දෙපාරක් විතර එනකොට ඔන්න මතක්. නැත්නම් අනිත්‍ය කියලා. ආයෙත් මෙතන. කැක්කුම කෙනකොට අනිත්‍ය කියලා හිතනවා. ඒකට කියනකොට ආයෙත් ඇහිමක් එනවා. ආයෙත් එනවා. ඔය විදිහට සිත හැමතැනම දුවමින් තියෙන අන්තිමේදී පැයක් ඉඳලා බලනකොට හුස්මේ පැයක් ආනාපාන සතිය කරනකොට හුස්මේ ඉඳලා නැහැ විනාඩි 2ක්. ඉඳලා තියෙන පිටාව. එහෙනම් ඔබට තියෙන්නේ යන අරමුණේ යන්න බාහිර දේවල් මතක් වෙනවා. මතක් වුණාට ඒක ගැන හිතන්නේ නැතුව මේක ගැන හිතන්න. ඒක අමතක කරන්න යන්න අවශ්‍යයි. ඒක දැන් මේක බල යනකොට ඒක මතක් වුණා. ඒක උනේ එහෙම. මතක් වුණාට පස්සේ මම අහනවා මේක කර යනකොට ඒක මතක් වුණායින් පස්සේ මේක නතර කරලා ඒක ගැන හිත කියලා. අයිනවද? මේක ගැන හිත ඉන්න ගාම ඕන මතක් වෙනවා. මොකක් හරි එකක් මතක් වුණා කියන්නේ. ඒක ගැන හිත. ඔන්න දැන් ඔන්න භාවනා කරමින් කරගෙන යනකොට හිතනවා ඕන මතක් වෙනවා. මොකද්ද මතක් වුනේ මාළිගා. මාළිගා මතක් වෙනකොට භාවනා ඉවර වෙලා කට්ටියත් එක්කම යන මාළිගා. මාළිගා උත්තරගෙන පුළුවන් නම් ගිහම ටික සදාගෙන වැඩලා ටිකක් භාවනා කරලා වන්දනා කරලා රැවෙන් දැරලා ඉන්නකො. කියලා මෙයා යන මාළිගා. එහෙම වුණොත් වැරදි. හරි? දැන් මේකේ තමන් ඉන්නකොට මාළිගා මතක් වුණා කියමු. මාළිගා මතක් වුණාට විතර. මේක කරගෙන යනවා නම් දිව කියන්නේ. හැබැයි මේක කර යනකොට මාළිගාව නැමැති අරමුණ අර ආවට පස්සේ ඒක ගැන නැවත හේතු විදුපද්දන කියොත් තමයි දිව කියන්නේ. එහෙම කරන්නේ. කියන්නේ අරමුණක් ඇවිල්ලා අරමුණ ගැන හිත ගියා. එහෙනම් දුවලා නැහැ පාසක මාර්ගය. භාවනාවට කිසි බාධාවක් කියලා නැහැ. තේරුණා? බාධාවක් වුණාදෝ කියලා හිතලා. තේන්නේ තමන්ගේ වැඩේ කරගෙන ගියාම හරි. දැන් ඉතින් අරගෙන ඔමේ හිතනවා. ඉවරයක් නැහැ. කියලා හිතනවා. මම කොච්චර දවසක් භාවනා කරනවා යනවා. කොහෙවත් ගිහින්නේ නැහැ. එහෙනම් දැන් තියෙන්නේ ඕන දෙයක් දැනෙයි එච්චර. දැන් ඔබ බණ අහගෙන ඉන්නවා. මේ වටපිටාවේ ශබ්දපත් දැනෙන්නේ නැද්ද? ඒව ගණන් ගන්නවා. ඒ වගේ භාවනා අරමුණක් යනකොට ඒවා ගණන් නොගෙන ප්‍රධාන අරමුණියට ඒවා දැනේ. ගණන් ගන්න නැතුව අරමුණිය. එච්චරයි දෙන්න තියෙන උපදේශය. අපේ හැටි දෙයක් ආපුවම ඒ දේ ගැන එල්ලීගෙන ඒක ගැන හිත යනවා නම් ඒක වැරදි. නැත්නම් මේක හිත ඉන්නකොට මොනවා හරි මතක් වෙනවා. ඒ මතක් වුණ දේ එතන ඉවරයි. මේක ගැන හිතාන යනවා නම් දුවල නැහැ. අන්නේ. ඉතින් මොනවා මතක් වුණත් කමක් නැහැ. මොන වේදනාවක් කමක් නැහැ. මොන දුකක් කමක් නැහැ. හුස්ම දකින්න යන්න. මේක ඉතින් පැය භාගයක් විතර යනකොට ආන් අර මේක ඉතින් වීරයෙන් කරන්න ඕනේ.
ඇයි අරව එනවා උඩට? කෙලස් ටික මතුවි එනවා. එනකොට අපි ඒවට යන්නේ නෑ මේක කර පැය භාගයක් විතර යනකොට අර මතුවි ආපි ඔන්න එන එක නතර වෙනවා. ඉතින් කලාතුරකින් ආයෙ මතුවෙනවා. ආයෙ කලාතුරකින් එනවා කියලා ආරව මතුවෙන්නෙම නැති තැනක් එනවා. මෙතනම හිත එකද වෙනවා. ඒක ඉතින් එක පුජ්‍යලයට වෙනස්. ආගෙකින්ද වීර්ය කරන්නේ. අරමුණේ හිත පවත්තන්න බාහිර අරමුණු ඔස්සේ හිතන්නේ නැහැ. දැන් ඔය විදිහට හුස්ම අරමුණේ භාවනා කරමින් අපි ඉන්නවා. හිතලා එහෙම කවුරුත් හුස්ම ගන්න. දැන් මම දැක්ක සමහරු වීර්ය අරගෙන කය මෙහෙම දිරවනවා. එච්චර ආයාසයෙන් යොදවන්න අවශ්‍ය නැහැ. මොකද කයද භාවනා නෑ. කය සැහැල්ලුවේ තියාගන්න. දුක වේදනාවක් ඇති නොවන විදිහට කය පවත් ගන්නවා. ඊට පස්සේ කය සැහැල්ලුවේ පවත්තලා හුස්ම නිමිත්තේ කණ්ඩව හිත පවත්මින් යනවා. දැන් අපි එහෙම ගියා මුලින්ම ඉහළ පහළ යන හුස්මෙන් ඊළඟට හුස්මේ දිග බව ඇඳුවා. දිග හුස්ම තේරුණාද? තේරුණ කටිය අත උස්සන්න. තේරුණ අපි දෙන්නේ. ඊළඟට දිග බව වල ඉන්නකොට කෙටි බව හුස්ම කෙටි. ඒකට අපි කියවෝ බුද්ධ දේශනා තියෙන කෙටි හුස්ම. ඒක තේරුණාද? තේරුණා. නේද? නොතේරුණු කවුරුත් ඉන්නවද කෙටි හුස්ම? ඊළඟට ඒකත් බල යනකොට හුස්ම සිවුම්. ඒකට කියනවා සංසිද්ධි. සමාධි සංසිද්ධි. දැනුණාද? දැනුණාට යන්න නෑ මේ බලකම දන්නේ කියන්නේ ආන්ගිම කතා කරන්නේ ආන්දරන කතා කරේ නැත්නම් මහා රකුසලයක් වුන් ප්‍රශ්න අහනකොට එන බොම්මකට හිටියොත් අනිවාර්යෙන්ම ඉතින් ඊළඟ කීකින් ඒ සිල්ලතුන් අපහසුතාවපත් කිරීම බලගත් අකුසලයක් ඒක නෙවෙයි සමහර මෙහෙම කරා ඒ කිව්වොත් නැත්තම් මොකක් හරි කියන්නේ එතකොට දිග බව කෙටි බව සංසිඳී මధుරමින් යනකොට හුස්ම අඩු වෙලා ගිහිල්ලා හුස්ම සියුම්ම වෙච්ච අවස්ථා තැනකට ආවද එහෙම ආවා කියන කටිය හුස්ම කීප දෙනෙක් ඉන්නවා. ඔය කාලේ Tamanට දැනුනේ තනියම ඉන්නවා වගේ ඔක්කොමත් එක්ක ඉන්නවා. දැන් අපි ඔක්කොමත් එක්ක ඉන්නවා වගේ. ඒ වෙලාවේ තනියම ඉන්නවද කියලා ඔක්කොමත් එක්ක. තනියම ඉන්නවා වගේ දැනුන කටිය හුස්ම. හොඳයි. දැන් මෙහෙම අත් දෙක තියාගෙන ඉන්නකොට ටිකක් වෙලා යනකොට මෙහෙම අත් දෙක තියෙනවද දැනෙන්නේ? කකුල් දෙක තියෙනවද දැනෙන්නේ? කය තියෙනවද දැනෙන්නේ? ඇඟක් මේ වගේ තැනකට ආවා. ඉන්නවා දැනෙනවා කය දැනෙනවා. එහෙම ස්වභාවයකට ආවනම් අතුස්සන. හොඳයි. ඉතින් අපි වීර්ය කරමු. ඒවා අපිට බලෙන් ගන්න නම් බෑ. හුස්ම අරමුණේම සිහිය පවත්වමින් භාවනා කරන්න. විනාඩි කිහිපයක්ම හුස්ම අරමුණ හොඳින් ප්‍රගුණ කරගන්න. දැන් එනවා අපි නැවත හුස්ම අරමුණ දකින්න.
දැන් එහෙනම් පහසුවෙන් වාඩි වෙන්න. ඕන විදිහට ගන්න. පොට්ටේ නම දෙක. කියලා දැන් ඉඳලා දැන් කවුරු තව ඇඩ් කරන්න හරි පාස්. දැන් පින්මාන හොතයි. ඔකේ ටිකක් ඉන්නම හරි. ඉතලට වඩා ඉන්න. හොඳයි. එහෙම වාඩි වෙලා බිම අපහසු නම් දැන් මේ වෙලාව දැනෙන්න හිතවත් කමක් නැහැ. පුටුවක් එම හරි අරගේ එදිරින් එනකොට හරි කොට්ටයක් හරි අරන්. එතකොට දැන් එහෙනම් මම කියන විදිහට මේ අත් සිහිය පවත්වා. එනේ මම භාවනා දිනවා හැම නෙවෙයි. මොකද කරන්නේ? උදව් කිරීමක් පමණයි. උදව් කිරීමක් වන සමහරට ඒ අවදීන් තේරෙනවා දැනෙන්නේ. Tamanට තේරුම් ගන්න බෑ. ඒක නිසා මම කරන්නේ මේ අතන උදව්වක් විතරයි. ඔය අතරයි කරන්න තියෙන්නේ. තේරුණාද? හරි. හොඳට බොන්ද කෙලින් කරන වාඩි වෙන්න භාවනාවට පෙර භාවනා පූර්ව කුටි කරන්නයි තියෙන්නේ. ඒ සඳහා අධිකාරගෙන හිස මුදුනේ තියලා වැදගෙන ස්වාමීන් වහන්සේ කියන විදිහටම කියන්න ඒ භාග්‍යවත්තු අරහත්තු දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා අරහත්තු දස බලධාරී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ නෛර්යානික ධර්මයට නමස්කාරය වේවා භාග්‍යවත්තු අරහත්තු දස බලධාරී බුදුරජාණන් වහන්සේගේ බඳු පුජ්‍යල මහා සංඝ රත්නයට නමස්කාරය වේවා සංසාරයේ බුදු මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලාට ආර්ය ධර්මයට මහා සංඝ රත්නයට සිල්වත් ගුණවත් උතුමානන්ට ගුරුවර දෙමව්පියන්ට මාර්ගවලට භාවනා කරන අයට භාවනා දෙන ගුරුවරුන්ට කෙනෙකුට මාගේ සිත කය වචන අනතිදොරින් සියලුම වැරදි වලට මට සමාව ලැබේවා. මාගේ ජීවිතය බුද්ධ රත්නයට
සිංහදවත තෙමා ධම්මරත්නය නමාමි දම් සිසිල සිංහදවත තෙමා සංඝරත්නය නමාමි ගුණ සිසිල සිංහදවත තෙමා ත්‍රිවිධ රත්නය නමාමි දෝ සාවිතුත්නය දිවි සමා ඇස්තෙක පියාගෙන අත්‍යකාරයෙන් වංගතුන් දකුවට තබා කායට දැනෙන කිසි දෙයක් ගැන හිතන්න එපා හිතට එන කිසි හිතුවිල්ලක් ගැන හිතන්න එපා තම සිත නාසය එක්වරක් කදින් පෙනහැලි පිරෙන්න හුස්ම ගන්න. අරගෙන ක්‍රමයෙන් පහළ යන්න හරි. නිතල හුස්ම අදින්න එපා හෙලන්න එපා. ඉබේ වැටෙන හුස්ම. හුස්ම උඩට එනකොට ආශ්වාස කියලා පහළට එන ප්‍රශ්වාස. ආශ්වාස ප්‍රශ්වාස ආශ්වාස ප්‍රශ්වාස ආශ්වාස ප්‍රශ්වාස ඉන්නපස් සොලවන්නේ හුස්මටම අවධානය කරගෙන හුස්ම ටික වෙලාවක් හුස්ම උඩට එන්නේ පහළට එන්නේ ඒකට දිග හුස්ම කියලා කියන්නේ හුස්ම උඩට එනකොට ආශ්වාසය කියන හුස්ම ඉහළට ඇදිලා වෙන්න නතර වෙනකොටම දිග බව අඳුරලා දිගයි කියලා හිතන්න පහළට එනකොටම ප්‍රශ්වාස කියලා හිතන්න පහළට ඇදිලා වෙන්න නතර වෙනකොටම දිගයි ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ දිග හුස්ම අඳුනමින් සිට diga husma daqmu
देखा 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 then tiga husma mother ikmar husmi और कहा है mother एකට क्या खेती husma aduna खेती या आसुस खेती 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 आसुस खेती आसुस खेती माधुरी खेती 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 husma aduna खेती 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 खेती
කෙටි 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 හුස්ම සියුම්වට හුස්ම ඉහළ පහළ යනවා. ඒකට කියන්නේ සංසිඳීම. සියුම් හුස්ම අඳුනන සංසිඳන සංසිඳන සියුම් හුස්ම නිවෙන්න සංසිඳන යන
Iya, iya, suami istri mulai berapa kata? Dan selanjutnya mulai නැවතත් ආස්වාද ප්‍රාශ්වාස අරමුණේ සිහිය පවත්වමින් ආනාපාන සතිය දියුණු කරගන්න. දැන් ඉතින්
කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි විනාඩි 10ක් 15ක් වඩා ඉන්නේ ඉඳගෙන ඉන්න බැහැ. කොච්චර වෙනත් ටික වෙලාවකින් පස්සේ ගියවම ආවා. ඒ කියන්නේ කය වද දෙනවානේ. හොඳයි. කොහොමරි වීර්ය ඇති කරගෙන ගමන යන්න උත්සාහ කරනවා. ටිකක් මුල් කාලේ තමයි අමාරු. ඒ අපි වෙන වැඩක් කරගෙන ඉඳලානේ. කපාටේ ටිකක් අමාරු. ඒක අමාරුයි කියලා. භාවනාව අත්හැරලා දාන්න යන්නේ නැහැ. එහෙනම් වීර්ය කරගන්න. දැන් ඉස්සල්ලා පාරට වඩා මේ පාර මොන හරි ටික වෙනසක් තියෙනවද? තියෙනවා. ඉස්සරහට වඩා සිතේ තැන් භාවයේ ටිකක් වැඩි බවක් තේරෙනවද? තේරෙනවා කියන ටික උත්සාහ. හොඳයි. එහෙනම් ඊගොල්ලේ සංසිඳීම උත්ම ස්වභාවයේ තරමක් දුරට තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඇති. ඉතින් මේ අතන දැන් මතක් කරන්නේ අද මේ භාවනා ඉවරලා ගෙදර ගිහිල්ලා හෙට උදේ එනකොට ඕක 10 පාරක්වත් කරගෙන ඉන්න ඕන. 10 පාරක්වත් කරන්න. ඉතින් කතා බහ වැඩක් නැහැ. තමන්ගේ ගෙදර දින වැඩ ටික කරා ඊට පස්සේ විවේකයෙන් භාවනා කරනවා. ඉතින් හුස්මේ සංසිඳීම දක්වා යනවා. එතනදලා ආයෙත් එනවා මුලට. ආයෙත් මුලින්දලා පටන් ගන්නවා. අන්නේ. දැන් අපි හිතමුකෝ භාවනාව ඉඳලා ඇස්සරින්න ඕන වෙනකොට අපි මොකද කරන්නේ? කෙලින්ම අරිනවද? නෑ. යම්ම සමාධි මට්ටමක් අපේ හිතේ ඇති වෙලා තිබුණා තියනවද නැද්ද කියලා දන්නේ නැහැ. කොහොමද හිතේ තැන් වෙනවද? ඒකෙන්ද අපි මොකද කරන්නේ? සමාධිය බසීවා කියලා හිතලා තමයි ඇස්සරින්නේ. නැත්නම් සමාධිය කැඩෙනවා. කැඩුනොත් ආයෙ හදාගන්න. හැබැයි සමාධියෙන් බැසගෙන ඇස්සරියට පස්සේ නැවත සමාධි ස්වභාවය ඇති වෙනවා. පොල් ගහක ගිහින් වයින් රෝල් කියලා පැන්නට හරියන්නේ නේ. එතකොට අනුපාය එනවා නැත්නම් පොන්ද නැත්නම් මැරෙනවා. මරණසන්න දුක කරපා. හැබැයි මේකෙන් බහින්න. ඒ වගේ සමාධියට ගිහිල්ලා අපි මේ හුස්ම අරමුණේ අඛණ්ඩ වෙලා ඉන්නකොට සිතේ ඒකාග්‍රතාවයක් සමාධියක් ගොඩනැගෙනවා. ඉතින් අපි ඕනම භාවනාවක් කරලා භාවනාවේ මිදෙන්න පෙර මොකද ඉතින් සමාධි බසීවා කියලා අධිෂ්ඨාන කරලා මොකටද ඉඳලා තමයි ඇස්සරින්න. ඒක පුරුදු වෙනවා. ඒක සිහියෙන් අතන තියාගන්න ඕන. අපි එතකොට ඔන්න ආනාපාන සතියේ හුස්මෙන් දිවීම සිද්ධ කරනවා. දැන් ඉතින් පේනවා එතත් අපිට මේක භාවනා පුරුදු කරන්න තියෙන්නේ. බොහෝ දෙනෙකුට බිම බැරි බව පේනවා. ආගෙකින්ද එක පැත්තක පුරු ටිකක් දාන්න ඕන. රෙලේ තියෙන පුරු. එක පැත්තකට දාලා තියන්න කැමැති කට්ටිය. ඒකට පුරු වෙනදයි බිම ඉන්න පුළුවන් කට්ටිය. මේ දැන් අපි භාවනා තවත් 3 වගේ කරනකොට පළවෙනි දවසේ ඔක්කොම බිම. දෙවෙනි දවසේ 12 භාගයක් වෙනවා. තුන්වෙනි හතරවෙනි දවසේ වෙනකොට ඇයි පැයක් විතර භාවනා කරන්න එපා. මේ විනාඩි 10ක් භාවනා කළා හරියනවා. පැයක් විතර ඉන්න බැරි. ඒ කය වද දෙනවා. අංගෙකින්ද හෙට කැමැති කට්ටි පුටු යනවා. ප්‍රශ්නයක් බිම හැබැයි පුරුදු වෙන්න ඕනේ. මෙතන ආසනය පුරුදු කරන්නයි භාවනා පුරුදු කරන්නයි දෙකක් බෑ. ආසනයේ ගෙදරදී පුරුදු වෙන්න. අය කියන විමාන ඉඳලා වගේලා හිතේ. අර ඉන්දියාවේ නම් මොකද කරන්නේ?
කන්නේ ගෙමින්ද. හැබැයි ඒකට ගෙමින්න පුළුවන් මොකද? පොඩි කාලේට පොරුද්ද. කැමේසි වයින් කරන්න හරියද? එතකොට මොකද වෙන්නේ? දැන් වෙලා තියෙන හාමුදුරන්ටත් බෑ බිමේ. ඇයි? දාන සාදමේ ඔක්කොම කරලා පුරුදුතිය. දාන කෙනෙක් ඊට පස්සේ හැමතැනම වන්දනාවට ගියත් ඔක්කොම බිම හාමුදුරුවෝ. ඉතින් ඒකින්ද හාමුදුරුවෝ පුරුදුද නේ? ඉතින් කොහොමරි බිම තමයි පුරුදු වෙන්න ඕන. ඉතින් ජීවිතේ භාවනා කරනකොට බිම පුරුදු වෙන්න දැන් අමාරු හින්දා මේ කය වේදනා කරන හින්දා විනාඩි 10ක් 15ක් යනකොට බැරි හින්දා ටිකක් කොටයක් හෝ නැත්නම් ශාසනයක් කරගෙන වාඩි වෙන්න හෙට දිනේ ලෑස්ති කරනවා. නැත්නම් හෙට දිනේ අද අවස්ථාවේ ගන්න හිතියා වගේ ආධුනික කාලේ හිටත් ඔය ටිකම දවස් ඉන්න පුළුවන් කට්ටියට දැන් අපි සමාධි මට්ටමකට හුස්ම ටික හදාගත්තා. හෙට උතනින් උඩට ආනාපානසතිය ගෙනියන්නයි අපිට තියෙන්නේ. අද ගෙදරදී ওই භාවනාව ටිකක් පුරුදු වෙන්න කියලා සිහිපත් කරනවා. කියා දුන්න ධර්ම කාරණා හුඟින් ඔළුවට අරගන්න නැවත මතක් කරගන්න. ඒක අවබෝධ කරගන්න භාවනාවක් දියුණු කරගන්න. අදට දැන් මේ අපි මේ අදින් ආරම්භ කරේ වැඩසටහන පෙළක්. කියන්නේ සතර සතිපට්ඨානයේ මුල ඉඳලා අගටම අපි භාවනා කරනවා. මේ වැඩසටහන් පෙළට සම්බන්ධ වුණාම විශාල අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන්. හේතු සම්පත්තිය නම් මගකල නිවනින් දැනසෙන්නට භාග්‍ය ලැබෙනවා. අනේක නිසා මග කියාදීම අපේ යුතුයකම. අපි දන්නේ නැහැ මෙතන කවුද ඒ තත්ත්වයට යන්නේ කවුද නොයන්නේ කියලා දන්නේ නැහැ. මාර්ගයෙන් කරගෙන යනකොට ඒ තත්ත්වෙට ගියයි. සද්ධාව වැඩි කරගන්න අදට භාවනා වැඩසටහන මේ මොහොතේ නිමාවටපත් කරනවා. එහෙනම් අද දිනේ ධර්ම ශ්‍රවණය කරලා භාවනා කරලා ධර්ම සාකච්ඡා කරලා සීලේක පිළිදාන කුසල මාර්ගයේ ධම්මානුගම ප්‍රතිපත්තියේ නිරත වෙලා මේ සිද්ධ කරගත් සියලුම කුසලාන්ත පුණ්‍ය ධර්මයේ ඔබ සියලු දෙනාටම මාර්ගඵල උතුම් නිර්වාණයට හේතු වේවා මේ සිද්ධ කරගත් සියලු කුසල මුලින්ම මාගේ ගුරුගේ උත්තම අපි පූජනීය වලගොඩ සංඝරත්න නායක ස්වාමීන් වහන්සේ සදාහි මහා සංඝරත්නයට මාගේ දෙවෝපියන් දෙප්‍රධාන සියලු ඥාති මේ විහාරස්ථාන වැඩ ඉන්න නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට මේ තින් අමා මහ නිවන පිණිස වේවා කියලා ඒ වගේම මේ වැඩසටහන මේ විහාරස්ථාන සංවිධානය කරගන්න කැපවුණ අපේ වෛද්‍ය ඒ සුමනදිත් මහත්මයා වෛද්‍ය ඉන්දිකා මහත්මිය ඒ වගේම ලාපාරත් මහත්මිය ඇතුළු මේ බොහෝ දෙනෙක් මේ සඳහා කැපවුණා. ඒ සියලු දෙනාම කෘතඥ සිහිපත් කරනවා. ඔබ ධර්ම දානමේ මහා පින්කමයි මේ සිද්ධ කරන්නේ. මේ විශාල දෙනුකට ධර්ම අවබෝධය ලබන්න ඔබ මාර්ගය සලස්වලා තියෙනවා. සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨ දානය ධර්ම දානයයි. මේ කෙනෙක් තප්පරයක් හෝ සමාධි උපදවාගෙන වාසය කළා නම් ඒ පින්වත් ඔබ නිසාම. ඒ නිසා ඔබ සියලු දෙනා සහ අද දිනේ දානමාන ගිලන් පසාදී අපේ සහසංග්‍රහ කර සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ වැඩසටහන සහසම්බන්ධ වූ ඔබ සියලු දෙනාට මට මානවී මිය පරලෝකේ ඥාතියින්ට ඔබ නම් මිය පරලෝකේ ඥාතියින්ට දෙවියන්ට මේ පින් හේතු වාසනා වේවා. අවසාන වශයෙන් ඔබ මත සියලු දෙනාටම පාරමී ධර්මයන් මුදුන්පත් වේවා.
प्रार्थने बोधित हेपिं पारमी वेवा आकाशत्था चुम्मत्था देवानागा महितिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु सम्बुद्धशासनं चिरं रक्षन्तु सम्बुद्धदेशनं चिरं रक्षन्तु सम्बुद्धशावकन्ति अभिवादन सीलित निसंवत्तापचारिणो सत्तारो धर्मा वर्तन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य सम्पत्ति सर्व सम्पत्ति मेवचातो निब्बान सम्पत्ति इमिनाते समित्यतु चतुरार्य सत्य दवसे एकांतिं अवबोधि ओकास वंदामि बन्ते सब्बञ्चयं कमत्र मे भन्ते मया शतं पुण्यं साविना अनुमोदितं साविना कथं पुण्यं मह्यन्तं साधु साधु अनुमोदामि ओकास द्वारत्वेन कथं सब्बञ्चयं कमत्र मे भन्ते ओकास कमामि बन्ते द्वितीयं साधु ओकास कमामि बन्ते तृतीयं साधु ओकास कमामि बन्ते